And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. කොවිඩ් දේහ ආදාහනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය නතර කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්. කොවිඩ් එන්නත මෙරටට ගෙන ඒම දිනකින් කල්යයි. දිනයේ පොඩි වෙනසක් තියෙනවා. ඉන්දියාවෙන් ලැබෙන ප්‍රථම එන්නත් තොගය ඇස්ට්‍රාසෙනෙකා කියන එන්නත ලැබෙන්නේ දිනේ නෙමෙයි 28 වෙනිදා. මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් සහ ආසාදිතයින් 737ක්. ලොව කොවිඩ් ආසාදිතයින් කෝටි 10 ඉක්මවයි. වතු කම්කරුවන්ට ලැබුණු සුබ පණිවිඩය. අවම වැටුප රුපියල් 1000 විය යුතුයි කියන තැන රජය සිටිනවා. එවැනි වැඩපිළිවෙලකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තියෙනවා. වැලිකැපීමට එරෙහිව මාදම්පේ මාරාන්තික උපවාසයක්. නවවන දිනටත් වල්සපුගල ගොවීන් සත්‍යග්‍රහයේ. මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 59,000 ඉක්මවා තිබෙනවා. ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 737 දෙනාද සමගින් තවත් ආසාදිත මරණ 4ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ අතර ඒ අනුව මෙරට සිදු වූ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 287 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ 4 වාර්තා වී තිබුණේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්. ඒ අනුව බේරුවල පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්, දැරණියගල පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, වර්කගොඩ පදිංචිව සිටි 76 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 8 පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මිය ගොස් තිබුණා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් 737 දෙනාගෙන් 227 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කළුතරින් ආසාදිතයින් 102 දෙනෙකු සහ ගම්පහින් ආසාදිතයින් 96 දෙනෙකු වාර්තා වී ඇති අතර සෙසු ආසාදිතයින් 312 දෙනා දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55226ක්. ඉන් 45180 දෙනෙකු සුවය ලබා තිබෙනවා. නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම පිළිබඳව සොයා බැලීමේ මෙහෙයුම් කිහිපයක් ඊයේ දිනේ ක්‍රියාත්මක වුණා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඒ වගේම වෙළඳසැල් කර්මාන්තශාලා නිරෝධායන රීති වලට අනුගතව කටයුතු කරන්නේදයි පරීක්ෂා කිරීමේ මෙහෙයුම ඊයේ එම මෙහෙයුමෙන් රාජ්‍ය සහ පුද්ගලික ආයතන 909ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම ආයතන 88ක් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරමින් අදාළ ගැසට් නිවේදනයේ රෙගුලාසි උල්ලංඝනය කරන බවට වාර්තා වී තිබෙනවා. මෙම ආයතන 88 කළමනාකරුවන් හෝ පරිපාලකින්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීම නියමිතව තිබෙනවා. ජනවාරි 10 වෙනිදා සිට අද දක්වා කාලය තුල සම්පූර්ණයෙන්ම ආයතන 7828ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ආයතන 1089ක් පමණ සෞඛ්‍ය පුරුදු වලට පටහැනිව කටයුතු කරන බවත් පෙනී ගොස් තිබෙනවා. ආයතන 900කට පමණ මේ වන විටත් නඩු පවරා අවසන් කර තිබෙනවා. ඉතිරි ආයතනවල ප්‍රධානීන්ට නඩු පැවරීමට කටයුතු කරමින් පවතිනවා. පූගොඩ මණ්ඩාවල මුව ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් 29 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. මීට පෙරද එම ආයතනයෙන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව අදාළ කර්මාන්ත ශාලාවෙන් මෙවන විට ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ පෙරේදා PCR පරීක්ෂණ 50ක් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල ඊයේ නිකුත් වුණා. ඒ අනුව ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බටදුව ප්‍රදේශයෙන් හඳුනාගෙනුණු පාසල් සිසුවෙක් බටපොළ කල්‍යාණතිස්ස විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් සිසුන් 23 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. මීට අමතරව පනියන්දුව ගොඩහේන සහ පොල්වත්ත ප්‍රදේශවලින් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ගාල්ල කළුවැල්ල වැඩහිටි නිවාසයක නිවාසිකව සිටින 70 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව 5 දෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගැනුණා. මීට අමතරව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවකින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ද PCR පරීක්ෂණවලට ලක් කර ඇති අතර ඉන් 7 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. දෙනියාය සතිපුල ප්‍රදේශයේ පසුගිය 23 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පුද්ගලයන් 7 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පදිංචිකරුවන්. ඒ අතර පල්ලේගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුද වන අතර ඔවුන් මීට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනාගත් වෙළෙන්දෙකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනායි. ත්‍රිකුණාමලයේ මහනුවර මාර්ගයේ අන්දම්කුලම් ප්‍රදේශයට සුළඟට ගසාගෙන ඇවිත් තිබූ බැලුන් කිහිපයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් යම් නොසන්සුන් තත්වයකට පත්ව තිබෙනවා. ඒ අදාළ බැලුන් මගින් COVID-19 වෛරසය පැතිරවීමට කිසියම් පිරිසක් උත්සාහ දරා ඇති බවට පැතිරී ගිය කටකතාවක් හේතුවෙන්. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කළ දැනුම් දීමක් අනුව ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ බැලුන් කිහිපයක සාම්පල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇති අතර ඉන් සනාථ වී ඇත්තේ එහි COVID-19 වෛරසය අඩංගු නොවන බවටයි. COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඊයේ දිනේ PCR පරීක්ෂණ 16431ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙරට සිදු කෙරුණු සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 16,25,046ක්. මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 59,167 දෙනාගෙන් 50,337 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවත් ආසාදිතයින් 8,543 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර COVID-19 වැළඳීමේ යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කර සිටින්නේ COVID-19 ආසාදිත බවට තහවුරු කරන ලද හෝ සැකකිරෙන සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේ එකම විකල්පය ලෙස ඒවා ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි. එමෙන්ම මෙම මලසිරුරු බොහොමදානය කිරීම COVID-19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩි කිරීමට හේතු වන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය හෝ විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරන ලද සාක්ෂි නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ සඳහන වැරදි. මොකද හේතුව ලංකාව ගැන කතා කරනකොට චීනය මම දන්නවා ප්‍රාන්ත දෙකක් තියෙන එක ප්‍රාන්තක ඉන්නවා ලංකාවට වැඩිය ජනගහනයක්. ඒක සම්පූර්ණ මුස්ලිම් ප්‍රාන්ත. ඒ රටෙත් ඒ ක්‍රියාත්මකතාවය තමයි සිද්ධ වෙන්නේ. මේක වෙන කතාවක් කරා. ලංකාව පමණයි කියන කතාවකින්ද මම ඒක කිව්වේ නැත්නම් ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් චීනය එක ප්‍රාන්තයක් තියෙන ප්‍රාන්තෙට මම ගිහිල්ලා තියෙන ඒ ප්‍රාන්තේ 100%ක්ම මුස්ලිම්වරු. ඒ ප්‍රාන්තයේ ජනගහනය අපේ මුළු රටේම ජනගහනයට වඩා වැඩි. ඒ නිසා ඇඟිල්ල දික් කළ ජාතිවාදීව කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ අර්ථයෙන් ගත්තා. මොකද අපි ගැන කතා කරනවා නම් එම්නම් ඊට වඩා චීන ගැන කතා කරන්න සිද්ධ වෙනවා. දෙවෙනි කරුණ තමයි ඒ සම්බන්ධව මේ වෙනකොට වෛද්‍යාංශ වලින් දීලා තියෙන උපදෙස්. අපේ බොහොම පැහැදිලිව ගරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයේ තියෙන ස්ථාවරයේ බොහොම කිසිම වෙනසක් නැහැ. සෞඛ්‍ය අංශ වලින් යම් කිසි විදිහේ ඒ ඉන්න බලධාරීන් විසින් දෙන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නේ. ඒ ක්‍රමවේදයෙන් බැහැර වුණොත් අපිට වගකීම ගන්න වෙනවා රටේ ඇති වෙන අනිකුත් තත්ත්වයන්. එතකොට අපිට ගන්න බෑ. අපි සාමාන්‍ය පුද්ගලයන්. අපි වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුමක් තියෙන පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා අද අපිට වගකීම ගන්න පුළුවන් යන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විසින් මේ අදාළ බලධාරීන් විසින් අපිට දෙන තීන්දුව අනුවයි අපිට තීන්දුව ගන්න සිද්ධ වෙනවා. අපිට හිතුවක්කාර ලෙස තීන්දුව ගන්න හැකියාවක් නැහැ. ඉන්දියාවෙන් මෙරටට නොමිලේ ලැබීමට නියමිතව තිබූ කොවිඩ් එන්නත් තොගය දිනකින් ප්‍රමාද වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. එම එන්නත් තොගය හෙට දිනේ මෙරටට ගෙන ඒමට නියමිතව තිබූ අතර එය අනිද්දා දිනේ ලැබීමට නියමිත බවයි ලලිත් වීරතුංග මහතා අද උදෑසන පත්තරයේ වැඩසටහනට එක්වමින් ප්‍රකාශ කළේ. එන්නත්කරණය පිළිබඳව කතා කරන්නට ඒ පිළිබඳව ක්‍රියාකාරීව මැදිහත් වුණු ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්තුමන්ව හෙට එන්නත් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. රංගන පොඩි මේ දිනයේ පොඩි වෙනසක් තියෙනවා. අපිට මේක මේ ඉන්දියාවෙන් ලැබෙන ප්‍රථම එන්නත් තොගය ඇස්ට්‍රාසෙනෙකා කියන එන්නත ලැබෙන්නේ හෙට දිනේ නෙමෙයි 28 වෙනිදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා. මම හිතනවා උදේ වරුවේ විශේෂ ගුවන් යානයකින් මේ තොගය ලංකාවට ගෙනෙයි. අපි විශ්වාස කරනවා එන්නත් ලක්ෂ 5ක් එහෙම නැත්නම් ලක්ෂ 6ක් පමණ ලැබෙන්නට ඕනේ. කියන්නේ පුද්ගලයන් ලක්ෂ 50000කට පමණ මේ එන්නත ලබා දීමට හැකිවන ආකාරයට මේ එන්නත ලැබේ. ඉතින් මේ ලැබෙන ප්‍රථම තොගය අපි පටන් ගන්නවා එන්නත් කරණය සිකුරාදා ඉඳලම 29 වෙනිදා ඉඳලම මේ ප්‍රථම තොගයෙන් ඉස්සෙල්ලම එන්නත් කරණය ලබා දෙන්නේ පළමු පෙළ සෞඛ්‍ය සේවකයන්ට, වෛද්‍යවරුන්ට, හෙදියන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ඒ වගේම හමුදාවේ සහ පොලිසියේ මේ නිරෝධායන කටයුතු ඒ වගේම මේ මර්ධන කටයුතු සඳහා ඉදිරිපත් වෙලා ඉන්න නිලධාරීන්ට ලබා දෙන්නට ඕනේ. මේ සංඛ්‍යාව අපි විශ්වාස කරනවා ලක්ෂ 3ක් විතර. මේ කාණ්ඩ දෙකම එකතු කරාම ලක්ෂ 3ක් විතර. ඉන් පසුව ලැබෙන එන්නත්
අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලංකාව පුරාම විසිරී සිටිනවා මෙවැනි පුද්ගලයන් ලක්ෂ 38ක් පමණ නොඑක් මැතිවරණ කොට්ටාසවල ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල මේ සංඛ්‍යාව ගත්තොතින් ලක්ෂ 38ක් පමණ මේ අයට තමයි ඊළඟට මේක ලබා දීමට කටයුතු කරන්නේ ඒකිනුත් ප්‍රමුඛත්වය ලැබෙනවා දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග වගේ බෝ නොවන රෝග හේත් නමුත් ජීවිතයට තමන්ගේ මේ හානිකර එවැනි රෝග තියෙන අය ඉන්නවා හුඟක් එවැනි අයට. එතකොට මෙන්න මේක තමයි අපේ මුල් සැලැස්ම. රංගන ඔබ වෙන කොටක් දන්නවා මේ ඇස්ට්‍රාසෙනෙකා කියන එන්නත වගේම අනිත් එන්නත් සඳහා ලෝකයේ විශාල තරගයක් මේක නිකන් පොලිමක් වගේ ඉන්නේ මේ එන්නත ලබා ගන්න මේ එන්නත් ඉපදවන ප්‍රමාණය සීමිතයි. ඒ ඇනවුම් වලට තමයි ලබා දෙන්නේ. දැනටත් ශ්‍රී ලංකා රජය මේ සඳහා අවශ්‍ය කරන ඒ ලිපි ලේඛන සියල්ලම ඉදිරිපත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා රුසියාවේ නිපදවන ස්පුට්නික් කියන එන්නතත් ඒ වගේම චීනයේ නිපදවන සයිනෝෆාර්ම් කියන එන්නතත් දැනටත් ඒ සයිනෝෆාර්ම් කියන එන්නතෙන් ලක්ෂ 3ක් ප්‍රධානයක් වශයෙන් දෙන්නට චීන රජය අපිට දන්වලා තියෙනවා ඒ කැමතියි කියලා. ඉතින් ඒ ගැනත් අපි කටයුතු කරගෙන යනවා. නමුත් මේ සියල්ලම අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නට ඕන. දැන් අපි කියන එන්නතට ඇස්ට්‍රාසෙනෙකා එන්නතට එමෙනි අනුමැතියක් ලැබිලා තියෙනවා. නාරාහෙන් පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 80 වැනි ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ පින්කම් මාලාවක් අද එම විහාරස්ථානයේදී පැවැත්වුණා. නාරායන් පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 80 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ලේතන් දීමේ පින්කමක් සංවිධානය කර තිබුණා. මීට අමතරව පෙරපාසල් ළමුන් සඳහා පොත් බෙදා දීමක්ද මෙහිදී සිදු අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපේ ආම්දුරගෙන කියම් රටේ මිනිසුන්ට කියන අඳුරන්න ඕන නෑ නම කිව්වම දන්නවා. තුමාගේ 80 වන උපන්දිනය. ඔව් ඉතින් අපේ සුබ පැතුම් මේ වෙලාවේ පුද කරනවා. විනායක ආම්දුරන්ට පුද කරන්න තමයි දැන් අද ආවේ. හැමදාම එනවා. හැබැයි ඉතින් අද ආවේ විශේෂයෙන් මේ වැඩේට. අද දැන් ප්‍රධාන නායක ආම්දුරු තුන්දෙනෙකු මේ ආම්දුරුන්ගේ ඩෝඩා ආම්දුරුන්ගේ අත්වලන්න මං හිටියා. අතනගල්ලේ නායක ආම්දුරුන්ගේ මේ තුන්දෙනාගේම උපන්දින අද. ඉතින් අපේ සුබ පැතුම් තමයි. දීර්ඝායුෂ අපට දැන් පැහැදිලිව දැනගන්න ලැබිලා තිබෙනවා 27 වෙනිදා කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට ලැබෙනවායි කියලා. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව මුලින්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ කොරෝනා එන්නත අපේ රටට ලබා දීලා ඒ තුලින් නිරෝගී සම්පන්න ජනතාවක් ගොඩනගන්න එතුමා ගන්න උත්සාහය. මේ මොහොතේ තවත් ගැටුමක් ඇති වෙලා මේ වරාය මේ නැගෙනහිර පරියන්තේ පිළිබඳ. ඉතින් මෙතෙන්දී නම් අපි පැහැදිලිවම කියන්නේ මම නම් හැමදාම කියන්නේ අපි ජාතික සම්පත් විනාශ කරන්න විකුණන්න එපා කියන හඬ අභයාරාමෙන් නැගුණේ. ඒ හඬ නම් තවදුරටත් මම ගෙනියනවා. කනම් කවුරු කොහොම කතා කරත් අපි ඒකට එකඟත්වයේ පළ කරන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ 49ක කොටස් විලඳපොලේ විකිණීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින්. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා. අපි ජනතාවට පොරොන්දුවක් දීලා තිනවා රජයේ දේවල් අපි විකුණන්නේ නැහැ කියලා පිට රටවලට. රටේ ඒකීයභාවයට, අනන්‍යතාවයට, ස්වාධීනත්වයට හානි වන ආකාරයේ කිසිදු කිවිසුමකට වැඩපිළිවෙලකට එළඹෙන්නේ නැහැ කියන සහතිකය මත බලයට පත් වෙලා ඉන්නේ අපි. ඒ සහතිකය අපි රැක ගැනීමට අප කැපවෙච්ච රජයක් හැටියට ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා. එතකොට ජාතික සම්පත් විකුණනවා කියලා අපට චෝදනා කරලා ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියලා ආපු අය තමයි දැන් මේ විකුණන්න යන්නේ. අපි ඒකට විරුද්ධව තදින්ම නැගී සිටිනවා. ඉන්දියාවට දෙන්න කිසිම කෙනෙක් සූදානම් නැහැ. අපිට එහෙම උමනාවකුත් නැහැ, ඒක කැක්කුමකුත් නැහැ. අපිට අපේ සම්පත් විකුණන්න අපි දෙන්නේ නැහැ.
ඒකත් පැහැදිලිව කියන්න. අපේ කාලේ බදු දෙනේවටත් ඒගොල්ලෝ කිව්වේ විකුණනවා කියලා. දැන් ඒගොල්ලෝ විකුණන්නේ නැහැ, බදු දෙන්නේ නැහැ, කොටස් විකුණනවා. අන්තිමට ගියා අනේ අපි දන්නේ නැහනේ හවල් රටෙන් ඇවිල්ලා කොටස් ටික අරගෙන අපි දන්නේ නැහැ කියලා. ඒ නිසා මේවා බයිලා, මේවා ජවනිකා. වරාය විකුණපු අය ඇවිල්ලා එක පර්යන්තයක අයිතිය පිළිබඳව වොයිස් කට් දෙන්න පටන් අරන්. එතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි හදපු හම්බන්තොට වරාය තව පරම්පරා 4ක් යනකම් අයිතිය විදේශ රාජ්‍යයකට පවරපු දේශපාලන කණ්ඩායමක් ඇවිල්ලා දැන් අපිට නැගෙනහිර ජැටිය ගැන පාඩමක් උගන්වන්න හදනවා. දැන් අලුත්ම තත්ත්වය තමයි ඊයේ ජනාධිපතිතුමා කියනවා කොටස් වෙළඳපොළ ලබා දෙනවා කියලා. ඉතින් එතකොට මේ රටේ වටිනා සම්පතක් වූ වරාය 149 කොටස් වෙළඳපොළට දැම්මොත් මොකද වෙන්නේ? ඒක ඕනෙක් කෙනෙකුගේ අතට යන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ කරන විගඩම? කොටස් වෙළඳපොළට යොදනවා නම් කොටස් වෙළඳපොළට යොදන්න බලාපොරොත්තු වෙන්නේ ඒ 49යි කියන එකයි මගේ දැනුමේ හැටියට තියෙන්නේ. 51 හැම වෙලේම රජයත් සමග තියාගන්න. අවශ්‍ය වුණොත් ඒ කොටස් වෙළඳපොළට යොදන්න බලාපොරොත්තු වෙනවනම් ඒ කියන්නේ යම් කිසි කණ්ඩායමකට දෙනවා නම් ඒ කොටස් වෙළඳපොළ හරහා ගැනීමක් කරන්නට හැකියාවක් තියෙනවා කියන එකයි මගේ අදහසේ හැටියට මට තියෙන්නේ. කොයිසේ වෙතත් මේ අවසාන තීන්දුවක් නෙමෙයි. මේ සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා පවත්වන්න යනවා. මේවල් වෙනස් වෙන්නට පුළුවන්. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පේවර ගැනීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා. ගිවිසුමේ ඉල්ලීම් දෙකක් තිබෙනවා. හාම්පතුන් ඉල්ලනවා එහෙම ගිවිසුමකට එනවා නම් එහි වළංගු කාලය අවුරුදු 4ක් කිරීමට. වෘත්තීය සමිතියෙන් ඉල්ලනවා ඒ වළංගු කාලය අවුරුදු 2කට සීමා කරන්නට. ඒ නිසා මේ ප්‍රශ්න සියල්ල සමස්තයක් හැටියට අරගෙන මූලික ප්‍රතිපත්තියක් වන අවම වැටුප රුපියල් 1000 විය යුතුයි කියන තැන රජය සිටිනවා. එවැනි වැඩපිළිවෙලකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා. යුක්තිය පමාවීම යුක්තිය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමක් කියන කියමන පිළිබඳ ආණ්ඩුව තවදුරටත් දැඩිව විශ්වාසය තබමින් මේ රටේ නඩු ඇසීම වේගවත් කරලා යුක්තිය හැකියක්මනින් ලබා දීම සඳහා ඉදිරි වසර 3 තුල නව අධිකරණ ශාලා 100ක් රට පුරා ඉදි කරන්නට අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබුණා. ඒකට පොසිටිව් කියලාද අපිට සාමාන්‍යයෙන් සෞඛ්‍ය නිර්දේශ මත තියෙන්නේ PCR පරීක්ෂණයක් සිද්ධ කරොත් ඒ පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු කොහෙවත් යන්න එපා. එහෙම තමයි සෞඛ්‍ය අංශ නිර්දේශ කරන සාමාන්‍ය පුද්ගලයන්ට. එතකොට දේශපාලඥයන් විදියට මොකද සෞඛ්‍ය අමාත්‍යවරියත් අපිට ඇන්ටිජන් ටෙස්ට් එක කරලා ඊට පස්සේ මීටින්ග්ස් මම හිතන්නේ දේශපාලඥයන් කියලා වෙනසක් නැහැ. ක්‍රියාත්මක වෙන්නේ යම් මේ ලෝකයේ තියෙන මේ තත්ත්වයන් තුළ සාමාන්‍යයෙන් එවැනි අතපසු වීම එවැනි දේවල් නොසිදු වෙන කියන ලෝකේ කොහෙවත් නැහැ. ඒක මේ බොහොම අසාධාරණ කතාවක් ඔය කෙනෙක්ගේ කතාවක් අරගෙන ඒක ආදේශ කරන්න යනවා කියන එක තමයි. අමාත්‍යතුමා සාමාන්‍ය ජනතාව මිනිස්සුත් එහෙම තමයි. සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. කෙල ගාපු මිනිස්සු හිටියා. ඒ වගේම මේ කොවිඩ් දාගෙන හැදිච්ච මිනිස්සු පීනගෙන ගඟෙන් එහා පැත්තට පීනලා ගියා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක දේශපාලකයන්ට කිරීමේ සාමත්ම සාබද්ධයයි සහ සාපත් පක්ෂග්‍රාහී ඒ සම්බන්ධව කනගාටු වෙනවා. බොහොම පැහැදිලිව දේශපාලකයන් හැටියට එක්සැම්පල් එකක් කරන් දෙන්න ඕනේ කියන කතාව අපි පිළිගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද දෙවන දිනටත් සාක්ෂි ලබා දීමට නියමිතව තිබෙනවා. ඊයේ ප්‍රථම වරට ඔහු සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ ප්‍රථම වරට සාක්ෂි ලබා දුන්නා. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී පසුගිය වසරේ නොවැම්බර් මාස 23 වෙනිදා ශානි අබේසේකර මහතා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණේ මහර බන්ධනාගාරයේදී. ඒ අනුව ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ 42 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඊයේ ඔහු ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දුන්නේ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුගෙන් කරුණු විමසුවා. 2019 කොළඹ මීගමුව මඩකලපුව ආදී ප්‍රදේශවල බෝම්බ පිපිරීම් සිදු වුණා. ඒවට සම්බන්ධ සිදුවීම් ගණනාවක් ඊට පෙර සිටම සිදුව තිබුණා. ඔබට මතකද 2018 නොවැම්බර් මාස 30 වෙනිදා වවුනිතිව් පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වූ සිද්ධිය. මේ පිළිබඳ විමර්ශනයක් ඔබ සිදු කළාද?
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ලද උපදෙස් මත විමර්ශනය කළේ අපි. මේකට සම්බන්ධ LTT හිටපු සමාජිකයෙකු අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත තබාගෙන අපි බොහෝ කාලයක් විමර්ශන කටයුතු කළා. නමුත් ඒ පුද්ගලයා ඒ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට සම්බන්ධ නැහැ කියලා පාස්කු ප්‍රහාරයට පසුවයි අපි දැනගත්තේ. මේ මුස්ලිම් අන්තවාදයට සම්බන්ධ සහරාන් හෂිම් විසින් කරපු දෙයක් කියලා. සෑහෙන කාලයකට පසුවයි අපි දැනගත්තේ ස්වාමීනි. මෙහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාර පෙරුම මහතා සඳහන් කළේ අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ලිපිලේඛන තම සේවාදායකයා සතුව ඇද්දැයි තමා නොදන්නා බවයි. එහිදී ශානි අබේසේකර මහතා පැවසුවේ අදාළ ලේඛන ඊයේ දහවල් 12ට පමණ තමන් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙනවිත් දුන් බැවින් ඒවා කියවා ගැනීමට කාලයක් අවශ්‍ය බවයි. එහිදී කොමිසම සඳහන් කළේ ජනාධිපති කොමිසමේ නිල කාලයේ අවසන් වෙමින් පැවති බැවින් සිය මතකයෙන් සාක්ෂි ලබා දෙන ලෙස සහ අවශ්‍ය අවස්ථාවලදී ලේඛන පරීක්ෂා කර පිළිතුරු ලබා දෙන ලෙසයි. ශානි අබේසේකර මහතා අද දෙවන දිනටත් සාක්ෂි ලබා දීමට නියමිතයි. හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පවතින වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා ගොවින් ආරම්භ කළ සත්‍යාග්‍රහයට අදට දින 9ක්. ඊයේ එම සහනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණියා. එහිදී ඔහු පැවසුවේ පක්ෂ බෙහෙදයකින් තොරව මෙම ගැටලුවට විසඳුම් සැවීමට සහ පාර්ලිමේන්තුවේ හඬක් නැගීමට තමන් ඉදිරියේදී ක්‍රියා කරන බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ වනාලි ගැටලුවට විසඳුම් නොලැබීම හමුවේ පසුගිය 18 වැනි දින ගොවින් පිරිසක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. මේ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සාකච්ඡා නොකිරීම හමුවේ එම උපවාසය පසුගිය 20 වැනි දින මාරාන්තික උපවාසයක් බවට පත් කෙරුණා. කෙසේ වෙතත් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාරාන්තික උපවාසයට එක්ව සිටින ගොවීන් සමග සාකච්ඡා කර ඊට කඩිනම් විසඳුම් ලබා දෙන බව ප්‍රකාශ කිරීමත් සමග ගොවීන් මාරාන්තික උපවාසය අත්හරිනු ලැබුවා. ඒත් අදාළ විසඳුම් ලබා දෙනතුරු මෙම ගොවීන් ආරම්භ කළ සත්‍යාග්‍රහය 9 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. මේ සත්‍යාග්‍රහයට එක්ව සිටින ගොවීන් ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ ඇතැම් පිරිස් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා තම ගැටලු ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. එක පක්ෂවලට බර කළා එක NGO ආයතන වලට බර කළා මේ ප්‍රශ්නයෙන් මගහරින්න දෝ කියන සැකයක් ඇති කරන ප්‍රකාශයක් කරලා තිබෙනවා. මේ අරගලේ අපි කරන්නේ මහත් ගොවි ජනතාවක් මිස පාටට යට වූ දේශපාලනයක් නෙමෙයි. මේ අතර ඊයේ රාත්‍රියේ මෙම ගොවි ජනතාව සමග සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම ස්ථානයට පැමිණියා. එහිදී ගොවීන් විපක්ෂ නායකවරයා හමුවේ කියා සිටියේ වසර 20ක පමණ කාලයක් පවතින මේ ගැටලුව පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සියලු නියෝජිතයින් වැටහීමකින් සිටින බවත් ඊට විසඳුම් ලබා දීමට ක්‍රියා නොකරන බවයි. එහෙමනම් මේකේ අපි ඡන්දෙ දීලා යවන පාලක පක්ෂය මේක කතා කරන්න ඕන රාජ්‍ය මට්ටමේ. ප්‍රශ්නේ විසඳන්න ඒ ප්‍රශ්නේ විසඳන තුරු අපි මේ අර්ගලයේ මේ දිගටම ඉන්නවා. විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේ මේ ගැටලු පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ හඬ නගන බවයි. මේ ප්‍රශ්නයට පක්ෂ විපක්ෂ සියලු දෙනාම වග කියන්නට ඕන. මා ඇතුළුව හේතු දක්වලා හරියන්නේ නැහැ. අපි ඇත්ත කතා කරන්නට ඕන. අපේ කාලෙත් විසඳුමක් ලබා දෙන්නට බැරි වුණා. විශේෂයෙන්ම අපේ පැත්තට මහවැලි ඇමතිකම නොතිබුණු නිසා. නමුත් අපි ප්‍රශ්නෙන් පැන යන්නේ නැහැ. අපි ඊළඟ පාර්ලිමේන්තු රැස්වන අවස්ථාවේ මමත් අපේ දිලිප් වේදාරච්චි මැතිතුමත් පාර්ලිමේන්තුව තුළ අපි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක නියැලෙන්නට අපි කටයුතු කරනවා. මේ අතර මාදම්පේ ප්‍රදේශයේ සිදුවන වැලි ජාවාරම් වලට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කළ සත්‍යාග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කර තිබෙනවා. මෙම මාරාන්තික උපවාසයට ප්‍රදේශවාසීන් තිදෙනෙකු සහභාගී වී ඇති අතර උපවාසය ආරම්භ කළ අවස්ථාවට මහා සංඝරත්නයද වැඩම කර සිටියා. මාදම්පේ ප්‍රදේශය තුළ සිදු කරන වැලි කැපීම් සහ ජාවාරම් හේතුවෙන් පරිසරයට සහ පානීය ජලයට සිදුවන හානිය පිළිබඳව බලධාරීන් දැනුවත් කළද ඊට විසඳුම් නොලැබීම හමුවේ ප්‍රදේශවාසීන් පිරිසක් පසුගියදා සත්‍යාග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා. මෙම සත්‍යාග්‍රහය සඳහා ප්‍රදේශවාසීන් 8 දෙනෙකු එක්ව සිටියා. මේ උපවාසයට එක්ව සිටි පුද්ගලයන් 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. මෙම අවස්ථාවට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මේ ප්‍රශ්නේ හාමුදුරුවෝත් මේ සංවිධානය කරන මාරාන්තික උපවාසයට වාඩි වෙන මේ දෙතුන් දෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ පළාතේ ජනතාවගේ ප්‍රශ්නයක්. මුළු ගමම එක මිටට එක රොදට හිටියොත් මේ ප්‍රශ්නේ ජය ගන්න පුළුවන්.
මේ අතර මාදම්පේ මාරවිල ප්‍රදේශයේ සිදු කෙරෙන වැලි කැණීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවන විරෝධතා හමුවේ ඒ පිළිබඳව සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යොමු කර තිබෙනවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යොමු කර තිබෙනවා. භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරන්නේ නීති විරෝධී ආකාරයෙන් වැලි කැණීම් කටයුතු සිදු කිරීම සහ ජල උල්පත් වලට හානි සිදු කරන ව්‍යාපාරිකයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමටද ක්‍රියා කරන බවයි. දැන් තවත් දේශීය පුවතක් වෙතයි අවධානය. COVID-19 වෛරස් ව්‍යාප්තිය සමග පීඩාවට පත් ජනතාවට සවියක් වන්නට සහ ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට රටේ ජනතාව අනුගත කරවීමට ස්වර්ණවාහිනිය ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන ආරම්භ කළා. ඒ අනුව විවිධ ස්ථාන වෙත ගමන් කළ ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම අධීර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වූ අතර එහි තවත් අධීරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දැන් ආරම්භ වී තිබෙනවා. ඩෙටොල් ආයතනයේ සමග ආරම්භ කළ ස්වර්ණ ශ්‍රී සත්කාර අදත් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. COVID-19 වෛරස් ව්‍යාප්තියෙන් අකර්මණ්‍ය වූ ජනජීවිතය හමුවේ එය වාර්තා කිරීමට පමණක් සීමා නොවූ අප රටට වග කියන මාධ්‍ය ආයතනයක් ලෙස පාසල් දුවදරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙමින් කටයුතු කළා. නිසා මාතලේ දිස්ත්‍රික්කයේ සියලු පාසල් විස බීජ හරණය කිරීම මෙන්ම පාසල් සඳහා අවශ්‍ය විෂ බීජ නාශක දියර සහ අත්සේදීමේ උපකරණ ලබා දීමේ ස්වර්ණ ශ්‍රී සත්කාර සහ ඩෙටෝල් ඒකාබද්ධව ඊයේ මාතලේ පුරවරයෙන් මෙම සත්ක්‍රියාව ආරම්භ වුණා. රිදුණු සිත් සනසමු සොඳුරු සිහිනගෙන නැගිටිමු. කොවිඩ් ව්‍යසනයත් එක්ක පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලෙහි තවත් අධීරක් විදිහට තමයි අපි මාතලේ දිස්ත්‍රික්කයට අපි ඊයේ දවසේ පාසල් දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් පාසල් විස බීජ හරණය කරේ. ඒ වගේම තමයි පාසල් දරුවන්ට අවශ්‍ය කරන උපදෙස් ලබා දුන්න. ඒ වගේම තමයි මේ විස බීජ හරණ ක්‍රියාවලියට අදාළව ඩෙටොල් ආයතනය විසින් බොහෝ සෙයින් ප්‍රධානයන් සිදු කරා. ඉතින් අද දවසේ අපි මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත දීවිල්ල මහාවිද්‍යාලයටයි ආවේ. වර්තමානයේ පාසල් දරුවන් සඳ ලොකු අභියෝගයක් තියෙනවා. කොරෝනා සමග ජීවත් වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික හරියට කරගෙන යන්න. මෙන්න මේ අවශ්‍යතාවය සපිරීමට තමයි අපි විශේෂයෙන්ම ස්වර්ණවාහිනිය වගේ මාධ්‍ය ජාල සමග එකතු වෙලා ඩෙටොල් ආයතනයේ අනුග්‍රහය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ අනුමැතියෙන් අපි යටවත් අධ්‍යාපන කොට්ටාසේ සියලුම පාසල් මේ විදිහට විස බීජ හරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වර්ණවාහිනිය ආයතනයේ ඩෙටොල් ආයතනය සමග අත්වල බැඳගෙන මේ විදිහට ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන ගොඩමුන්න මලියදේව විද්‍යාලයට අද ආව වගේම හෙට දවසේත් තවත් පාසල් ඇවිල්ලා අපේ රටේ අනාගතය බාරගන්න දුවදරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අපි සූදානම්. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. සුබ දවසක්. සුබ දවසක්.